වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඔබ බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රමාණී දේශනා අතර මජ්ක්‍ධිම නිකායට අයත් ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ දින ගණනාව පුරාම සම්බෝධි විහාරස්ථානයේ විසින් ත්‍රිපිටක ධර්මයේ ඇසුරෙන් පවත්වන මේ සූත්‍ර සජ්ජායනා, ත්‍රිපිටක සජ්ජායනා සහ ඒ ආශ්‍රිත ධර්ම දේශනා මාලාවේ අද මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් ධම්ම දායාද සූත්‍රය තමයි ඔබ ශ්‍රවණය කරන්නේ. පින්තුනි, මීට සුළු මොහොතකට කලින් ධම්ම දායාද සූත්‍රය බොහොම මිහිරට ඒ pāli භාෂාවෙන් සජ්ජායනා කරන්නට යෙදුණා. අද දවසේ අපි මේ ධම්ම දායාද සූත්‍රය ගැන විස්තර වශයෙන් අපි මේ ධර්ම දේශනාවේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපිට පෙන්වලා දෙන්නේ ධර්මයේ දායාද කරගන්න කියනවා, ආමිෂයේ දායාද කරගන්න එපා කියනවා. ආමිෂ කියන්නේ සිවුරු, පිරිකර, ඊළඟට ආවාස, ලැබෙන මිල මුදල්, ඒ භවභෝග සම්පත් වලට ආස කරමින් ඒව දායාද කරගෙන ඒ තුල සතුටු වෙන්න එපා කියනවා භික්ෂුවකට. එතකොට මේක දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආමිෂයෙන් සතුටු වෙන්නේ නැතුව ධර්මය දායාද කරගෙන, බුදුරජාණන් වහන්සේගේ දායාදයේ හැටියට ලැබෙන්නේ ශ්‍රාවකයන්ට ධර්මය. එතකොට මේ ආමිෂයේ දායාද කරගන්න නැතුව ධර්මයේ දායාද කරගන්න කියන කාරණයයි මේ ධම්ම දායාද සූත්‍රයෙන් විස්තර වෙන්නේ. දැන් ඔබ අහලා ඇති කෝකාලික කියලා හාමුදුරු කෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය භික්ෂුවක්. හැබැයි අද ඉන්නේ මහා නිරේ වැටිලා දුක් විඳින පාපී භික්ෂුවක්. මේ කෝකාලික කියන භික්ෂුව දවසක් ඒ තමන්ගේ ආරාමේ ඉන්නකොට සාරිපුත්ත මොග්ගල්ලාන, සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඒ උන්වහන්සේගේ ගෝල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන චාරිකාව යන අතරේ මේ කෝකාලික හාමුදුරුවන්ගේ ආරාමයටත් පැමිණියා. කෝකාලික හාමුදුරුව කල්පනා කරා සරියුත් මුගලන් දෙනම බොහොම ප්‍රසිද්ධයි, බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම. ඉක්මනට දායකයන්ට මේ පණවිඩය ඇරියොත් මෙන්න සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා අපේ ආරාමයට ඇවිල්ලා මේ දවස්වල ඉන්නවා. ඉක්මනට නුඹලා පිරිකර පූජා කරගනින්න. මේක දුර්ලභ අවස්ථාවක්. මේ විදිහේ පණවිඩයක් ඇරියා හැමතැනම ඒ ගම්මේ, ඊළඟට තමන්ගේ දායක පවුල් වලට ඒ හැම තැනම පණවිඩයක් ඇරියා. කවුද මේ? කෝකාලික හාමුදුරුවෝ. එතකොට කෝකාලික හාමුදුරුවෝ මේ පණවිඩය ඇරියේ සරියුත් මුගලන් දෙනමට පිරිකර පූජා කරවන්න හැඟීමකින් නෙමෙයි. කල්පනා කරා උන්වහන්සේලා මේ පිරිකර අරගෙන යන එකක් නෑ. මේවා ඔක්කොම උන්වහන්සේලාට ලැබුණාට පස්සේ මේ ඔක්කොම තියලා යයි. ගියාට පස්සේ මේ ඔක්කොම මට. අන්න එවැනි හැඟීමකින් මිනිස්සුන්ට පණවිඩය ඇරියා. පුළුවන් තරම් පිරිකර අරගෙන ඇවිල්ලා මේ සරියුත් මුගලන් දෙනමට පූජා කරගන්න. මේක දුර්ලභ අවස්ථාවක්. ඉතින් එදා මේ ගම්වාසීන් බොහෝම සතුටෙන් සිවුරු, පිරිකර මේවා අරගෙන ඇවිල්ලා සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු ඒ භික්ෂූන් වහන්සේලාට මේ සිවුරු, පිරිකර පූජා කරා. දැන් මේවා පිළි අරගෙන උන්වහන්සේලා දවස් කීපයක් ඉඳලා යන්න සූදානම් වෙන දවසේ සංඝයා එකතු වෙලා ඒ සරියුත් මුගලන් දෙනම විසින් එතන හිටපු සියලුම ස්වාමින් වහන්සේලාට මේ ලැබිච්ච පිරිකර බෙදා හදා ගත්තා. සංඝයා විසින් පොදුවේ මේ සංඝයාට ලැබෙන සාංගික දේවල් මේවා බෙදාගෙන කැමති අයට අවශ්‍ය සිවුරු, පිරිකර අරගෙන යන්න කියලා එකිනෙකා බෙදාගත්තා. දැන් කෝකාලික හාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නැහැ. මේ ටික අරගෙන බෙදාගෙන යන්න යනවා. කෝකාලික හාමුදුරන්ට ලොකු තරහක්, වෛරයක් ඇති වුණා. මේ මගේ තැන ඉඳලා මගේ ආරාමයට ආවට පස්සේ මගේ දායකයෝ පූජා කරපු සිවුරු, පිරිකර. දැන් ලොකු තරහක් ඇති වුණා. සරියුත් මුගලන් දෙනම ගැන කොයිතරම් වෛරයක් ඉපදුනාද කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සරියුත් මුගලන් කියන්නේ බොහොම පාපී අදහස් ඇති දෙන්නෙක් කියලා. ඒ වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආයෙමත් ওই කතාව කියන්න එපා කියෝ. සරියුත් මුගලන් කියන්නේ බොහොම ගුණ යහපත්
භික්ෂුන් වහන්සේලා දෙනමක් උන්වහන්සේලාට අගෞරව කරලා පව් කරගන්න එපා. ස්වාමීනි ඔබ වහන්සේ නම් කියයි කියෝ. කියලා ආයෙමත් දෙවනි වතාවට සරියුත් මුගලන් දෙනම බොහොම පාපී අදහස් ඇති දෙනමක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බැනගෙන ගියා. දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේ වදාලා හා කෝල්කාලික පව් කරගන්න එපා කියෝ. විශාල අකුසලයක් රැස් වෙනවා. ඒ නිසා සරියුත් මුගලන් දෙනම ගැන හිත පහදවා ගන්න. බොහොම තරහෙන් වෛරයෙන් තුන්වෙනි වතාවෙත් බැනලා තමන්ගේ කුටියට ගිහිල්ලා දොර වහගත්තා. ටික වෙලාවක් යනකොට බලන්න මේ වෛරයත් එක්ක සිල්වත් ගුණවත් මහරහතන් වහන්සේලාට ගැරහීම නිന്ദා අපහාස කිරීමේ අකුසල විපාකය කියන්නේ කෝකාලික භික්ෂුව බලාගෙන ඉන්නද්දි ටික වෙලාවකින් ඇඟේ පුංචි බිබිලි ආවා. මේවා ටික ටික කහන්න පටන් ගත්තා. වේදනාව ටික ටික වැඩි වුණා. බලාගෙන ඉන්නද්දි මේවා ටික ටික ලොකු වෙලා දෙහිගෙඩි වගේ විශාල වුණා. බලාගෙන ඉන්නද්දි පුදුමයි මේ ඇඟේ දැන් චූටියට පැමිණිච්ච මේ පුංචි බිබිලි වගේ ආපු දේවල් දැන් සැරව පිරීලා බෙලිගෙඩි වගේ ඉදිමිලා ඇවිල්ලා මේවා පුපුරලා ඇඟ පුරා සැරව ගලනවා ලේත් එක්ක. ඒ වෙලාවේ එක්තරා බ්‍රහ්ම දෙවි කෙනෙක් කල්පනා කරා මේ භික්ෂුව දැන් නම් අපාගාමී වෙන්නයි යන්නේ. බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න කාලේ මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්න කාලේ මේ සරියුත් මුගලන් භික්ෂූන් වහන්සේලා ගැන හිත අපහදවාගෙන කෝකාලික භික්ෂුව අපායකට වැටිලා බොහෝ කාලයක් දුක් විඳින්නයි මේ යන්නේ. පිහිට වෙන්න ඕන කියලා මේ බ්‍රහ්මයා පෙනී හිටියා. පෙනී ඉඳලා කියනවා කෝකාලික සරියුත් මුගලන් දෙනමගෙන් සමාව ගන්න කිව්වා ගිහින්. කවුද නුඹ කියලා ඇහුවා. මම බ්‍රහ්මයෙක් කිව්වා. බලන්න වෛරය ඇති වුණාට පස්සේ ඇති වෙන ස්වභාවය අර තමන්ව බේරගන්න පෙනී හිටිය බ්‍රහ්මයට බැන වැදුනා. බ්‍රහ්මයට නම් බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්න නැතුව මොකට මෙහි ආවද කියලා බනින්න ගත්තා. ඒ වෙලාවේ මේ බ්‍රහ්මයා අතුරුදහන් වුණා. එදා රාත්‍රී කාලේ මේ ඇඟේ මේ තිබිච්ච අර ගෙඩි පුපුරලා සැරව ගලලා ඒ අසනීපෙම මරණයටපත් වෙලා පදුම කියන නිරේට වැටුණා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දෙවිවරු දෙන්නෙක් මේ පදුම නිරේ කෝකාලික භික්ෂුව විඳින දුක් ගැහැට ගැන බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා. එතකොට බලන්න මේ කෝකාලික දැන් අදටත් නිරේ. එතකොට මේ තරම් මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පැවිදි වෙලා එතකොට මේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා ශ්‍රාවකයෝ අතරත් ඉඳලා අපායට වැටෙන්න හේතු උනේ ධර්මීය දායාද කරගන්නේ නැතුව ආමිසය අර සිවුරු පිරිකර මේ ලැබෙන සැප සම්පත් භෝග සම්පත් වලට ආස කිරීම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මේ ධම්මදායාද සූත්‍රය බොහෝම පැහැදිලිව පෙන්නනවා භික්ෂුවක් දායාද කරගත යුත්තේ මොකක්ද? මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරේ සවැත් නුවර අනේපිඩු සිටුතුමා විසින් කරපු ජේතවනාරාමේ වැඩ සිටිද්දී එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි ධර්මීය දායාද කරගන්න කියනවා. ධම්ම දායාදා මේ භික්කවේ භාවේත මා ආමිස දායාදා. ආමිසේ මේ සිව්පසේ නම් දායාද කරගන්න එපා කියනවා. ධර්මයේ පමණක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දායාදයේ හැටියට ධර්මයේම දායාද කරගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි ශ්‍රාවකයෙක් යම් භික්ෂුවක් ධර්මයේ දායාද කරගන්නේ නැතුව ආමිසයට ඒ කියන්නේ සිවුරු පිරිකර මේ ලැබෙන සිව්පසේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ භික්ෂුවකට ලැබෙන සිව්පසේ තුල යම් කිසි කෙනෙක් මේකට ආස කරලා සිවුරු ගොඩ ගහන්න පටන් ගත්තොත් ඊළඟට සේනාසන තමන්ගේ ආරාම එකක් ඇති වෙනකොට තව එකක් ඕන වෙනවා. දැන් දෙකක් තියෙනකොට තවත් එකක් හදන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ සීමාව ඉක්මෝලා යන මට්ටමට මේ තෘෂ්ණාවත් එක්ක අර ආමිෂය ගොඩ ගහන්න පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කිසි භික්ෂුවක් ධර්මයේ දායාද කරගන්නේ නැතුව ආමිෂයේ දායාද කරගත්තොත් ඒ තුලින් ඒ භික්ෂුව ගැරහීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේවත් ගැරහීමට ලක් වෙනවා කියන්නේ. ඇයි මිනිස්සු බනින්නේ අන්න ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ. අන්න සිව්පසේට ආස කරලා ධර්මයේ දායාද කරගන්න නැතුව සිව්පසේ පස්සේ යනවා. දැන් අදත් බනින්නේ මේ සල්ලි පස්සේ යනවා. කොහොම කී බනින්නේ.
එතකොට මේ විදිහට බණිනකොට ඇඟිල්ල දික් වෙන්නේ බුදුරජාණන් වහන්සේටත් එක්කමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කිසි භික්ෂුවක් ධර්මයේ දායාද කරගන්නේ නැතුව ආමිෂයේ දායාද කරගන්න පටන් ගත්තොත් ඒ භික්ෂුව විතරක් නෙමේ ගැරහීමටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේටත් එක්ක මිනිස්සු බනිනවා. බුදුරජාණන් වහන්සේවත් ගැරහීමට ලක් කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ආමිෂයේ දායාද කරගත්ත පිරිසක් කියලා බුදුරජාණන් වහන්සේටත් ගරහනවා කියලා. නමුත් මහණෙනි යම් කිසි භික්ෂුවක් ආමිෂයේ දායාද කරගන්නේ නැතුව ධර්මයේ දායාද කරගත්තොත් ඒ තුලින් ඒ භික්ෂුව ප්‍රශංසාවට ලක් වෙනවා. මිනිස්සු ගරු කරනවා. අර භික්ෂුන් වහන්සේලා කොච්චර හොඳද ධර්මයේ දියුණු කරනවා. බණ භාවනා කරනවා. හුදකලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුවම හැසිරෙනවා නේද? කොයිතරම් දෙයක්ද කොයිතරම් ධර්මයට අනුව පිළිපන්න භික්ෂු පිරිසක්ද කියලා ඒ භික්ෂුන් වහන්සේලාට මිනිස්සු ගුණ කියනවා. එහෙම ගුණ කියනකොට බුදුරජාණන් වහන්සේවත් මිනිස්සු ගුණ කියනවා. එතකොට ගෑවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නම. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝම සීලවන්තයි, බොහෝම ගුණවන්තයි, ධර්මයේ තුලයි හැසිරෙන්නේ, මේ ආමිෂයේ දායාද කරගන්නේ නැහැ කියලා. එතකොට මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැනත් ගුණ කියනවා. ඒ නිසා මහණෙනි ධර්මයේ දායාද කරගන්න, ආමිෂයේ දායාද කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ බොහොම සිදුවීමක් ගැන කතාවක් කියනවා. මහණෙනි මෙන්න මේ වගේ දෙයක්. ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ ගියාට පස්සේ උන්වහන්සේට හොඳටම ප්‍රමාණවත් හැටියට දානි ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ හොඳට කුස පිරෙන්නම මේ දානේ වළඳනවා. එතකොට කුස පිරෙන්න දානේ වළඳලා ඒ බඩකින්න නැති වුණාට පස්සේ දැන් උන්වහන්සේ තෘප්තිමත් වෙලා ඉන්නේ. බඩකින්න කුසගිනි වේදනා, පැරණි කුසගිනි වේදනා නැති වෙලා අලුතින් කුසගිනි වේදනාවන් නූපදින විදිහට දානේ වළඳලා සම්පූර්ණ වෙලා තියෙන්නේ. හැබැයි දානේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ලැබිච්ච දානෙන් කොටසක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරුයි. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලත් ඉවරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේලාට හරියට ඔන්න දානි ලැබිලත් නැහැ. බොහොම දුකසේ තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා දෙනම අමතලා කියනවා මහණෙනි අද තථාගතයන් වහන්සේට හොඳට දානි ලැබුණා. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ දාණය වළඳලා පැරණි කුසගිනි වේදනා නිවාගත්තා. අලුතින් කුසගිනි වේදනාවක් නූපදින විදිහට හොඳට පිණ්ඩපාත දානේ වළඳලා අවසానයි. නමුත් තථාගතයන් වහන්සේගේ පාත්‍රයේ තාම දානේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. තාම දානේ වළඳන්න වෙලාවක් තියෙනවා. ඒ නිසා මහණෙනි නුඹලා කැමතිනම් නුඹලාගේ මේ තියෙන කුසගිනි වේදනා නිවාගෙන මේ දිවාරය දෙකේ වේදනාවක් නැතුව වැඩ සිටීම පිණිස ඒත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙච්ච ටික වළඳන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනමට කියනවා. එතකොට මේ දෙනමකින් එක්තරා භික්ෂුවක් කල්පනා කරනවා, පළවෙනි භික්ෂුව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දානි වළඳලත් ඉවරයි. බුදුරජාණන් වහන්සේට ලැබිච්ච දානෙන් බුදුරජාණන් වහන්සේ ඒ කුසගිනි වේදනා නිවාගෙන අලුතින් කුසගිනි වේදනාවක් නූපදින විදිහට හොඳට තථාගතයන් වහන්සේට සෑහෙන පමණට පිණ්ඩපාතේ වළඳලා දානි වළඳලත් ඉවරයි. නමුත් දානෙ ටිකක් ඉතුරු වෙලක් තියෙනවා. මේක මම වැළඳුවේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේක විසි කරાવી. එක්කෝ කොහේ හරි ජලයකට හරි දාලා මේක පහ කරලා යවයි. මේ දානෙ ටික අහකෙයි. එහෙම කල්පනා කරලා ඊළඟට මේ භික්ෂුව හිතනවා නෑ මම මට පිණ්ඩපාතේ ගියාට පස්සේ මට දානෙ ලැබුන්නේ නෑ. ඒ නිසා මම මේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙච්ච ටික වළඳන්නේ නැතුව මම ඉවසීමෙන් කුසගිනි වේදනාව දරාගෙන දවල් රෑ දෙකේ කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ ඒක අගය කරනවා. භික්ෂුවක් තුල තියෙන මේ ඉවසීම, අල්පේච්ඡතාවය, ලද දෙයින් සතුටු වීම, සන්තුෂ්ඨිතාවය බුදුරජාණන් වහන්සේ අගය කරන නිසා මම බුදුරජාණන් වහන්සේගේ ඉතුරු වෙච්ච දානේ වළඳන්නේ නැහැ කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ දානේ කොටස වළඳන්නේ නැතුව ඒක වළඳන්නේ නැතුව එදා රාත්‍රී කාලයත් පසුවදාත් Tamanට ලැබෙනකන්
කුසගිනි වේදනාව දරා ගන්නවා. දෙවනි භික්ෂුව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ඉතින් දැන් දානි වළඳලා ඉවරයි නෝයි. තථාගතයන් වහන්සේට සෑහෙන පමණට පිණ්ඩපාතේ ලැබිලා. ඉතින් අපිටනේ ලැබුණ නැත්තේ. ඒ නිසා මේ බඩකින්නේ අද රාත්‍රී කාලේ ගත කරනවට වැඩිය හොඳයි බුදුරජාණන් වහන්සේගෙත් අවසරේ තියෙන නිසා උන්වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙච්ච දානෙ ටික වළඳලා දුකක් නැතුව අද රාත්‍රී කාලේ කුසගිනි වේදනාව නිවාගෙන ගත කරනවා කියලා දෙවනි භික්ෂුව හිතනවා. හිතලා ඒ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තියෙන දානේ කොටස වළඳන්න කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ භික්ෂූන් වහන්සේලා දෙන මාතරින් පළවෙනි භික්ෂුව තථාගතයන් වහන්සේ අගය කරනවා කියනවා. ඇයි පළවෙනි භික්ෂුව කල්පනා කරා බුදුරජාණන් වහන්සේ දානි වළඳලා ඉවර වුණත් ඉතුරු වෙච්ච ටික විසි කරත් කමක් නැහැ. මට ලැබිච්ච නැති නිසා මම අද රාත්‍රී කාලේ මේ කුසගිනි වේදනාව දරාගෙන මේ ඉවසීමෙන් ඉන්නවා. මම ඒක ඉවසනවා. මේ වේදනාව ඉවස ගන්නවා. නමුත් දෙවනි භික්ෂුව කල්පනා කරේ නැහැ. බඩකින්නේ ඉන්නවට වඩා හොඳයි බුදුරජාණන් වහන්සේගේ ඉතුරු වෙච්ච ටික හරි වළඳනවා කියලා කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ අර බඩකින්නේ හිටපු භික්ෂුව අගය කරනවා. අගය කරලා කියනවා මහණෙනි තං හිතස්ස භික්ඛවේ භික්ඛුනෝ දීඝරත්තං අප්පිච්චතා ඒ භික්ෂුවට දීර්ඝ කාලයක් අල්පේච්ඡ භාවයෙන් ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම පිණිස ඒක උපකාර වෙනවා කියනවා. සන්තුට්ඨිතාය ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම පිණිස. ඒ වගේම සල්ලේඛාය වීර්යාරම්මා වීර්ය ආරම්භ කර ගැනීම පිණිස. ඒ කියන්නේ මේ කුසගිනි වේදනාව දරාගෙන ඉඳීම තුළ ඒ භික්ෂුවට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් ආත්ම ශක්තියක් ගොඩ නැගෙනවා. ඕන දුෂ්කර ජීවිතයක් ගත කරගෙන ඉන්න පුළුවන් හැකියාවක් ගොඩ නැගෙනවා. වීරියෙන් බණ භාවනා කරන්න දාන්නේ නැතත් ලැබිච්ච දෙයකින් සතුටු වෙලා වීරියෙන් පැවිදි ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අගය කරනවා කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කතාව මේ විස්තරේ කියලා මහණෙනි ධර්මයේ දායාද කරගන්න කියෝ. ආමිෂයේ දායාද කරගන්න එපා කියලා උන්වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. දැන් බලන්න අපිට මේකෙන් එක දෙයක්වත් පැහැදිලි. බොහෝ දෙනෙක් අපෙන් අහනවා මේ බුද්ධ පූජාව ඉතුරු වුණාට පස්සේ මොකද කරන්නේ? බුද්ධ පූජාව විසිකරන එක අපරාධයක්. ඉතින් ඕක කෑවට කමක් නැහැ නේ කියලා හිතනවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්නනවා යම් කිසි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ දානේ කොටසක් ඉතුරු වෙලා තියෙනකොට කල්පනා කරොත් නෑ මම ඒ දානේ වළඳන්නේ නැතුව ඒ කුසගිනි වේදනාව දරාගෙන ඉවසීමෙන් ධර්ම මාර්ගයේම අනුගමනය කරනවා කියලා කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක නාගය කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙච්ච ටික හරි කමක් නෑ වළඳනවා කියලා හිතන කෙනා බුදුරජාණන් වහන්සේ ඒ තරම් අගය කරන්නේ නෑ කියනවා. ඒ නිසා දැන් අපිට බුද්ධ පූජාව අහක යනවා කියලා ඒක අපිටම කන්න ඕනේද? තමන්ට ගෙදර දානි තියෙනවා නම් තමන්ට ඕනේ තරම් කන්න බොන්න තියෙද්දි අර බුද්ධ පූජාවට තියපු එක බුදුහාමුදුරන්ගේ දේ කන්න අවශ්‍ය නැහැ. ඒක එක්ක තිරිසන් සතෙක් වෙනුවෙන් දෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ව නැති බැරි කෙනෙකුට දුන්නාට ප්‍රශ්නයක් නැහැ. තිරිසන් සතෙකුට දානවා. නමුත් තමන්ට ඒක දැන් එහෙම වුණාට පස්සේ අර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය නැති වෙලා යනවා. අර කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා මං බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාවට තියෙන එක කනව නේද කියන වගේ එවැනි හැඟීමක් බුදුහාමුදුරන්ගේ දේ කෑව වගේ හැඟීමක් මානසිකව ඇති වෙනවා. ඒ නිසා තමන් ඒක ගන්නෙ නැතුව නැති බැරි කෙනෙකුට හරි එක්කෝ තිරිසන් සතෙක් වෙනුවෙන් හරි දුන්නට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ හැම කාරණේම පෙන්වන්නේ ආමිසයට ගිජු වෙන්න එපා කියන. ධර්මයේ විතරක් දායාද කරගන්න. එතකොට මේ දේශනාව කළා ඉදා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරා. තමන්ගේ කුටියට වැඩම කරාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික වේලාවකින් බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරාට පස්සේ අර භික්ෂූන් වහන්සේලා අතරට වැඩම කරා. ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ සිටිද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් වැඩ ඉන්නේ නැත්තේ මොන කරුණු මතද? ශාස්ත්‍රූන් වහන්සේ විවේකයෙන් යුක්තව ධර්මයේ තුල ඉන්නකොට ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේ අනුවම යමින් විවේකයෙන් හික්මෙමින් ධර්මය අනුගමනය කරන්නේ කොහොමද?
මොන වගේ කරුණක් මතද කියලා සාරිපුත්ත හාමුදුරුවෝ අර භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණු කරගෙන ධර්මයේ තුල හැසිරෙනකොට, බුදුහාමුදුරුවෝ ධර්මයේ හැසිරුණොත් ශ්‍රාවකයෝ ධර්මයේ හැසිරෙන්නේ නැත්තේ මොන හේතු මතද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණු කරනකොට, විවේකයෙන් ඉන්නකොට ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ අනුවම කටයුතු කරමින් විවේකයෙන් හික්මෙනවා කියලා කියන්නේ මොන කරුණු මතද? මේ ප්‍රශ්නේ සාරිපුත්ත හාමුදුරුවෝ අර භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ, මේ කාරණේ ගැන ඔබ වහන්සේගෙන් දැනගන්න අපි ගොඩාක් දුර ඉඳන් හරි එන්න කැමතියි කියනවා. සාරිපුත්තයන් වහන්සේගෙන් අහලා මේ කාරණේ අර්ථය දැනගන්න අපි දුර ඈත ඉඳන් හරි ඇවිල්ලා ඔබ වහන්සේගෙන් මේ කාරණේ දැනගන්න කැමතියි. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේටම මේ කාරණේ වැටහෙනසේක්වා. සාරිපුත්තයන් වහන්සේම මේ කාරණේ ගැන අපිව දැනුවත් කරන සේක්වා කියලා භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරෙනකොට, හුදකලාව ධර්මසුවයෙන් ගත කරනකොට භික්ෂූන් වහන්සේලා ශ්‍රාවකයෝ මේ තුල හැසිරෙන්නේ නැත්තේ කොහොමද? මොන වගේ කරුණු මතද ගැරහීමට ලක් වෙන්නේ කියලා කාරණා 3ක් මත පැහැදිලි කරනවා. ඔන්න සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, මහණෙනි ශාස්ත්‍රූන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හුදකලාව ධර්මසුවේ විඳිමින් කාලය ගත කරනකොට මහතෙරුන් වහන්සේලා දහම්සුවේ විඳිමින් කාලය ගත කරන්නේ නැහැ. අන්නේ නිසා මහතෙරුන් වහන්සේලා ඔන්න පළවෙනි කාරණයෙන් ගැරහීමකට ලක් වෙනවා. කොහොමද මිනිස්සු ගරහන්නේ? බලන්න, බුදුරජාණන් වහන්සේ මේ විවේක සෙනසුන් ඇසුරු කරගෙන හුදකලාව බණ භාවනා කරනවා. නමුත් මේ මහතෙරුන් වහන්සේලා ධර්මයක් දියුණු කරන්නේ නැහැ නේද? හුදකලා වාසයෙන් සතුටු වෙන්නේ නැහැ නේද කියලා මහතෙරුන් වහන්සේලාට අන්න මිනිස්සු ගරහා කරනවා කියලා. ඊළඟට ශාස්ත්‍රූන් වහන්සේ ප්‍රහාණය කළ යුතු ධර්ම කොටස් පිළිබඳ පෙන්නලා දේශනා කරලා තියෙද්දි, ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගය පෙන්නලා තියෙද්දි මහා තෙරුන් වහන්සේලා කෙලෙස් ප්‍රහාණය පිණිස මහන්සි ගන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු බනින්න පටන් ගන්නවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගයක් නේද? නමුත් මේ මහතෙරුන් වහන්සේලා මොනවද මේ කරන්නේ? කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න නැහැ නේද කියලා අන්න මිනිස්සු ඒ කාරණේනුත් ගරහනවා. ඒ විතරක් නෙමෙයි, මහතෙරුන් වහන්සේලා ගැරහීමට ලක් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ හුදකලා වාසය ගැන කියලා තියෙද්දී මහතෙරුන් වහන්සේලා සිව්පසේ ගොඩ ගහ ගන්න පෙළඹෙනවා නම්, ධර්මයේ වටිනාකම හැල්ලුවට ලක් කරමින් සිව්පසේට ආසාවෙන් ජීවත් වෙනවා නම්, චිත්ත දියුණුවට බාධා වෙන කරුණු ඔස්සේම යෙදිලා ඒ තුල ජීවත් වෙනවා නම් අන්න මහතෙරුන් වහන්සේලා මේ ශාසනය තුල ගැරහීමට ලක් වෙනවා. කොහොමද ගරහන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ හැසිරෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන මහසෙරුන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්නේ නැහැ නේද කියලා ගරහනවා කියලා. දැන් බලන්න, මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තථාගතයන් වහන්සේත් ආදර්ශමත් ජීවිතයක් ගත කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් විවේකයේ වාසය කරා. දැන් උන්වහන්සේගේ දිනචරියාව ගැන ගත්තාම දවසේ පැය 24න් බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපුනේ පැය 2යි. රාත්‍රී 12 ඉඳන් 2 වෙනකන් තමයි නිදාගත්තේ, සැතපුනේ. හිමිතිරි උදෑසන 2ට බුදුරජාණන් වහන්සේ අවදි වෙනවා. අවදි වෙලා පැය කීපයක් භාවනා කරනවා. ඊළඟට උදේ පාන්දර සක්මන් කරනවා. සක්මන් කරලා ආයෙමත් හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා, කාටද මං අද පිහිට වෙන්නේ? ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවා. එහෙම බලලා හිමිදිරි උදෑසන පාත්‍රෙත් අරගෙන ඒ පුද්ගලයා හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එහෙම යනකොට මගදිගට හම්බෙන අයට ධර්මයේ කියලා දෙනවා, ධර්ම දේශනා කරනවා. ඊළඟට එදා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හොයාගෙන ගිහින් ධර්ම දේශනා කරලා ඒ කෙනාට ධර්මය අවබෝධ කරවලා ඊළඟට දවල් කාලේ පිණ්ඩපාතේ වැඩම කරනවා.
පිණ්ඩපාතේ වැඩම කරලා Tamanට ප්‍රමාණවත් දානි ටිකක් පාත්‍රයට ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ බොහෝම ප්‍රියයි කියනවා හුදකලා වනාන්තරයකට ගිහින් මේ දානි ටික වළඳන්න. බුදුරජාණන් වහන්සේට පාත්‍රයට දානි ටිකක් ලැබුණාම උන්වහන්සේ වටපිට බලනවා ගස් සෙවණක් කොහෙද තියෙන්නේ? විවේක තැනක් කොහෙද තියෙන්නේ? හුදකලා වාසයෙන් මේ දානි වළඳලා ටික වෙලාවක් භාවනා කරන්න සුදුසු තැනක් කොහෙද තියෙන්නේ කියලා වටපිට බලනවා. අර පාත්‍රයට ලැබිච්ච දානි ටික අරගෙන වනාන්තරය ඇතුළට යනවා. දැන් පිණ්ඩපාතේ ගිහින් පාත්‍රයට දානි ටිකක් එකතු කරගෙන වනාන්තරය ඇතුළට ගියාම වනාන්තරයේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසන පනවල තියෙනවද කවුරුවත්? නැහැ. උන්වහන්සේ ආසනයක් හදා ගන්නවා. මේක ධර්මයේ තියෙනවා බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේ අල්පේච්ච කෙනෙක්ද. උන්වහන්සේ අර ගස්වල වේලිලා වැටිච්ච කොළ තියෙනවා. මේ කැලේ ඇතුළට ගිහින් අර ගස්වල වේලිලා වැටිච්ච කොළ රොඩු උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කරලා ගහක් යට කොළ ගොඩක් හදාගන්න. හදාගෙන මේ කොළ ගොඩ උඩින් උන්වහන්සේගේ දෙපට සිවුර හතරට විතර නමලා කොළ ගොඩ උඩින් එලා ගන්න. අන්න උන්වහන්සේගේ ආසනිය. ඒ මත වැඩ ඉඳලා අර දානි ටික වළඳනවා. දානි ටික වළඳලා පාත්‍රයේ හොදලා නමලා තියලා ආයෙමත් පැය දෙක තුනක් භාවනා කරනවා. එහෙමයි දවල් කාලේ ගත වෙන්නේ. ඊළඟට හවස 3-4 වගේ වෙනකොට පැම් පහසු වෙලා සවැත් නුවර නම් ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. එහෙම වඩින්නේ නොයේ ගම් නියම් ගම් දුර ඈත ප්‍රදේශ වලින් ආපු විශාල පිරිසක් හවස් කාලේ ධම්සභා මණ්ඩපයට එකතු වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා මේ සියලු දෙනාටම ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට දැන් රාත්‍රී කාලයේ ගත වෙනකොට බොහෝ දෙනෙක් මේ බණ අහලා ධර්මය අවබෝධ කරලා තමන්ගේ ගම් නගර නියම් ගම් වලට පිටත් වෙලා යනවා රැ වෙනකොට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා එකතු කරනවා. ජේතවනාරාමේ නම් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩ හිටියා. උන්වහන්සේලා රාත්‍රී කාලේ කරවල වැටෙනකොට ධම්සභා මණ්ඩපයට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ විනය ගැටලු ඒ භික්ෂුන් වහන්සේලාට ඇතිවෙච්ච විනය ප්‍රශ්න ගැන ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි අද දවසේ මෙහෙම ප්‍රශ්නයක් වුණා මෙහෙම සිදුවීමක් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කරුණ මත යම් යම් විනය ශික්ෂාපද පනවනවා. යම් යම් විනය නීති භික්ෂුන් වහන්සේලාට පනවනවා. ඊළඟට එක එක භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහණේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මම කැමති හුදකලා වනාන්තරයකට ගිහින් භාවනා කරන්න. මට සුදුසු ධර්මයක් දේශනා කරන්නයි කියලා ඉල්ලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඒ කෙනාට ගැළපෙන ධර්ම දේශනාවක් කරනවා. මෙන්න මේ ටික හොඳට ගිහින් විවේකයෙන් පුරුදු කරන්න. එතකොට ওই වගේ එදා රාත්‍රී කාලේ රාත්‍රී 9:45 විතර වෙනකන් ওই විදියට තමයි ගත වෙන්නේ. ඒ වගේ දවස්වල තමයි මේ වගේ දේශනා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. ත්‍රිපිටකය ගත්තහම මේ ත්‍රිපිටකයෙන් 4-3කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු දේශනා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ හිටියේ ජේතවනාරාමයේ. වස් කාල 19ක් වැඩ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලය තුල වැඩිපුරම මේ ධර්ම දේශනාවන් කරේ ධම්සභා මණ්ඩපේ සවැත් නුවර ජේතවනාරාම. එතකොට අද මේ අපි ඉගෙන ගන්න ධම්මදායාද සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ජේතවනාරාමේ වැඩ ඉන්නකොට. එතකොට රාත්‍රී 9:45 වගේ වෙනකොට 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ අර ධම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරනවා. අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරනවා. ගන්ධ කුටියට වැඩම කරන්නේ රාත්‍රී 10ත් 12ත් වෙන් කරලා තිබ්බේ දෙවිවරු වෙනුවෙන්. ඔබ අහලා ඇති රාත්‍රී මැදියම් යාමේ, කියන්නේ පළවෙනි යාමේ 10 ඉඳන් 12 වෙනකන් කාලේ. මුළු මහත් ජේතවනයේම බබලවාගෙන දෙවිවරු පැමිණිලා මේ විදියට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහිම ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ වගේ දේශන තියෙනවා 100 ගාණක් ත්‍රිපිටකය තුල. එතකොට රාත්‍රී 10යි 12යි දෙවියන්ට වෙන් කරා. රාත්‍රී 12ට තමයි බුදුරජාණන් වහන්සේ එදා දවසේ කටයුතු අවසන් කළ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම ශ්‍රාවකයන්ට පෙන්නලා දීලා තියෙනවා විවේකයෙන් කටයුතු කිරීමේ දිනචරියාව.
උන්වහන්සේගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ දවසේ පැය ගණනාවක් භාවනාවේ යෙදුණා. දැන් බුදු වෙලා ඉවරයි. කෙලෙස් ප්‍රහාණය කරලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවකයන්ට ආදර්ශයේ පිණිස ඒ විමුක්ති සුවය විඳිමින් බුදුරජාණන් වහන්සේ ඒ විමුක්තිය මෙනෙහි කරමින් භාවනාවෙන් වැඩ ඉන්නවා. එතකොට ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විවේකයෙන් බණ භාවනා කරන්නේ නැතුව සිව්පසේ ගොඩ ගහන්න පෙළඹෙනවා නම් සිවුරු පිළිකර වලට ආසාව ඒවා එකතු කරන්න කොට නැගිලි හදන්න මේ වටම සල්ලි එකතු කර එතකොට මේවැම්ම සතුටු වෙවි ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ භික්ෂුව අගේ කරන්නේ නැහැ කියන. එතකොට එවැනි භික්ෂූන් ගැරහීමටපත් වෙනවා කියනවා. තථාගතයන් වහන්සේ හුදකලාවේ ඉන්නකොට මේ මහතෙරුන් වහන්සේලා හුදකලාවෙන් සතුටු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන දේශනා කරාට මේ මහතෙරුන් වහන්සේලා කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සියක් ගන්නෙ නැහැ. මේ අය සිව්පසේ ගොඩ ගහනවා විතරයි නේද? ධර්මයේ වටිනාකම හැල්ලු කරනවා නේද? චිත්ත දියුණුවට බාධා වෙන කරුණ වල නේද මහතෙරුන් වහන්සේලා හැසිරෙන්නේ කියලා මහතෙරුන් වහන්සේලා ගැරහීමටපත් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මධ්‍යම භික්ෂූන් වහන්සේලා, ඒ කියන්නේ පැවිදි වෙලා ගොඩාක් කල් ගත වෙච්චත් නැති මධ්‍යම ප්‍රමාණයේ වයස්ගත වෙච්ච භික්ෂූන් වහන්සේලාත් ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඔය විදිහටම මිනිස්සු ගරහනවා කියලා. කොහොමද බුදුරජාණන් වහන්සේ හුදකලාවෙන් ඉන්නකොට මේ මධ්‍යම භික්ෂූන් වහන්සේලාට බණ භාවනා කරන්න හුදකලාවට ආසාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීම ගැන දේශනා කරාට මේ භික්ෂූන් කෙලෙස් ප්‍රහාණය කරන්නේත් නැහැ. මේ භික්ෂූන් වහන්සේලා සිව්පසේ ගොඩ ගහනව නේද? ධර්මයේ හැල්ලුවට ලක් කරනව නේද? චිත්ත දියුණුවට බාධා වෙන කරුණ වල නේද මේ භික්ෂූන් යෙදෙන්නේ කියලා ඒ භික්ෂූන් වහන්සේලාට මිනිස්සු ගරහනවා කියලා. ඊළඟට නවක භික්ෂූන් වහන්සේලා ගැන සාරිපුත්ත හාමුදුරුවෝ කියලා දෙනවා. මහණෙනි, අලුත පැවිදි වුණත් ඒ භික්ෂූන් වහන්සේලාත් බණ භාවනා කරන්නේ නැත්නම්, හුදකලා වාසී දෙන්නේ නැත්නම්, කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්නේ නැත්නම්, සිව්පසේ ගොඩ ගහන්න පෙළඹුණොත් ඒ භික්ෂුවට මිනිස්සු ගරහනවා කියන. බලන්න, තථාගතයන් වහන්සේ හුදකලා වාසයෙන් කටයුතු කරත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගයක් ධර්මයේ දායාද කරගන්න හැටි කියලා දුන්නත් මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්නේ නැහැ නේද කියලා මිනිස්සු ගරහනවා කියන. ඒ නිසා මහණෙනි, සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ නිසා ධර්මයේ දායාද කරන්න කියනවා. ආමිෂේ දායාද කරන්න එපා කියලා. එතකොට ওই විදිහටම ඊළඟ කාරණයක් පෙන්වලා දෙනවා. යම්කිසි මහතෙරුන් වහන්සේ නමක් හුදකලා විවේකයෙන් සතුටු වෙමින් බණ භාවනාවේ යෙදෙනවා නම්, මහතෙරුන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි වෙනවා නම්, සිව්පසේ ගොඩ ගහන්න නැතුව, ධර්මයේ හැල්ලු කරන්න නැතුව චිත්ත දියුණුවේම යෙදෙනවා නම් ඒ භික්ෂුවට මිනිස්සු ප්‍රශංසා කරනවා කියනවා. ශාස්ත්‍රූන් වහන්සේ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඒ ගමන් මාර්ගයේම හැසිරෙන භික්ෂුවක් කියලා එවැනි මහතෙරුන් වහන්සේලාටත් මධ්‍යම භික්ෂූන්ටත් නවක භික්ෂූන්ටත් මිනිස්සු ගරු කරනවා කියන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණේ පෙන්නලා ඊළඟට පෙන්නනවා තත්‍රාවුසෝ ලාභෝ ච ලෝභය කියන්නේ ලෝභෝච පාපකෝ, ලෝභය කියන්නේ පාපී අකුසලයක් කියනවා. දෝසෝච පාපකෝ, දේශය කියන්නේ පාපී අකුසලයක්. මේ ලෝභයයි ද්වේෂයයි ප්‍රහාණය කරන්න පුළුවන් කියනවා අත්ති මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මේ මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීම තුළ මේ ලෝභ ද්වේෂ ප්‍රහාණය කරන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවේ යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් චක්කුකරණී ධම්මැස ලබා දෙනවා. ඥානකරණී ඥානය ඇති කරන, උපසමාය කෙලෙස් සංසිඳවන, අභිඥාය විශේෂඥානය ඇති කරන, සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරනවා. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙනවා. කතමාචසා ආවසෝ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? ඒ තමයි කියනවා ඥානය ඇති කරන, ධම්මැස ලබා දෙන, කෙලෙස් සංසිඳවන, විශේෂඥානය ඇති කරන, නිවන පිණිස උපකාර වෙන මධ්‍යම ප්‍රතිපදාව තමයි අයමේ වරියෝ වට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ නිසා මෙන්න මේ මාර්ගයේ යෙදෙන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියලා දෙනවා. එතකොට මේ දේශනාවේ අන්තිමට පෙන්නන හරය තමයි
ආමිසයට දායාද කරගන්න නැතුව ධර්මයේ දායාද කරගන්න. මේ සිව්පසයට ඒ ලැබෙන ලාභ සත්කාර වලට ආසාවෙන් ධර්මයේ දියුණු කරන්න පෙළඹෙන්නේ නැත්නම් පැවිදි වෙලා බොහෝ කාලයක් ගත වෙච්ච භික්ෂුවක් වුණත් මධ්‍යම භික්ෂුවක් වුණත් නවක පැවිදි වෙච්ච භික්ෂුවක් වුණත් ගැරහීමට ලක් වෙනවා. ඒ ගැරහනකොට බුදුරජාණන් වහන්සේවත් ගෑවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙහිමයි කියලා තමයි මිනිස්සු ගරහා කරන්නේ. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ අනුව යමින් ධර්මයේ හැසිරෙන්න කියනවා. ධර්මයේ දායාද කරගන්න කියනවා. සිව්පසේට ආස කරන්න එපා කියනවා. සිව්පසේ ගොඩ ගහගෙන ඒ තුලින් සතුටු වෙන්න පෙළඹෙන්න එපා. ඊළඟට පෙන්නනවා ලෝභය, ද්වේෂය, ඊළඟට ක්‍රෝධය කියන්නේ ලාමක අකුසලයක් කියනවා. බද්ධ වෛරය කියන්නේ ලාමක අකුසලයක් කියනවා. ගුණමකුකම ලාමක අකුසලයක් කියනවා. ඊරිසියාව, මසුරුකම, ඊළඟට මායාව, ඒ කියන්නේ මේ තමන් තුල ගුණධර්ම තියෙනවා අනිත් අය තුල ගුණධර්ම නැහැ කියලා මිනිස්සුන්ව මුලා කරනවා. එතකොට එවැනි ස්වභාවයක් තියෙනවා නම් ඒකත් ලාමක අකුසලයක් කියනවා. ධර්මයට නැමෙන්නේ නැති දැඩි ගතිය තම්බ කියනවා. ඒකත් ලාමක අකුසලයක්. ඊළඟට මේ මාන්නය, මේ ප්‍රමාද ආදී මේ ආදී ලාමක අකුසල් ගොඩාක් ගැන කියලා සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නනවා මේ හිතේ තියෙන සියලු අකුසල් සියලුම කෙලෙස් ලෝභ, ද්වේෂ, මෝහ, වෛරය, ඊර්ෂියාව, ක්‍රෝධය, මාන්නය, කපටිකම, දැඩි ගතිය, මසුරුකම ආදී මේ සියලු කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගය තමයි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරලා කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න භික්ෂුව තමයි කියනවා බුදුරජාණන් වහන්සේ අනුවම යමින් බුදුරජාණන් වහන්සේ අනුවම ජීවත් වෙමින් විවේකයෙන් වාසය කරන්නේ කෙලෙස් ප්‍රහාණය කරමින් ජීවත් වෙන්නේ ආමිසේ දායාද කරගන්න නැතුව ධර්මයේ දායාද කරගන්න භික්ෂුවක් බවට පත් වෙන්නේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට මේක තමයි මේ දේශනාවේ තියෙන්නේ. මොකද්ද මේ දේශනාවේ නම? ධම්මදායාද සූත්‍රය. එතකොට මේ ධම්මදායාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායට අයිති තුන්වෙනි සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස තමයි මජ්ක්‍ධිම නිකාය. ඉතින් මේ මජ්ක්‍ධිම නිකායට අයිති ධම්මදායාද සූත්‍රය තමයි අද අපි මේ ඉගෙන ගත්තේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ මේ සිව්පසේට ආසා කරමින්. ඒක තමයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පෙන්නනවා මහණෙනි භික්ෂුවකට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තරම් අනතුරුදායක දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු වලටම කාවැදිලා තියෙන්නේ කියනවා මේ ලාභ සත්කාර වලට මේ ප්‍රසිද්ධියට සල්ලි වලට මේවා ගොඩ ගහ ගන්න භෝග සම්පත් ලැබීමේ ආසාව. ඒක හැම මිනිස්යාගේම තියෙන කෙලෙස් වල ස්වභාවයක්. ඒ නිසා භික්ෂුවකටත් මේක බලපානවා කියනවා. ඒ නිසා අර මිනිස්සුන්ගෙන් ලැබෙන ලාභ සත්කාර වලට ඒවට අහු වෙන්න එපා කියනවා. ඒක අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න බැරුව යනවා. දැන් අපි සාමාන්‍ය සමාජය තුල නිකන් කතා කරමු. කෙනෙක් කොහොමද කෙනෙක් ගැන කතා වෙන්නේ? අසවලාට නම් දැන් බොහොම ජයයි කියනවා. එතකොට එයාට ජයයි කියලා හිතන්නේ මොනවෙන්ද? අර එයා තුල තියෙන භෝග සම්පත් ටිකේ. එයාට දැන් මෙච්චර වටින වාහන තියෙනවා, කෝටි ගණන් වටින වාහන පාවිච්චි කරන්නේ. මේ වගේ සල්ලි තියෙන කෙනෙක්, මේ වගේ ලොකු ගොඩනැගිලි තියෙනවා. එයාට නම් දැන් ඉතින් හොඳයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භික්ෂුවක් සම්බන්ධයෙන් ගත්තත් ඒ ලැබිලා තියෙන ගොඩනැගිලි වලින්වත් සල්ලි වලින්වත් ලැබෙන ආදායමෙන්වත් පිරිකර වලින්වත් සිව්පසයෙන්වත් සතුටු වෙන්න එපා කියන. ඒවට ආස කරන්න එපා කියන. ධර්මයෙන් දියුණු වෙන්න කියන. අන්න ජයයි නම් හිතන්න ඕනේ අන්න අසවලා දැන් සෝවාන් වෙලා. එයා දියුණුයි. අසවලා සකදාගාමී කියන. සතර අපායෙන් මිදිලා. ඒ පුද්ගලයා ගොඩ ගිය කෙනෙක්. අන්න එහෙමයි හිතන්න ඕනේ. අපායගාමී මාර්ගයෙන් නිදහස් වෙච්ච නිසා ඒ කෙනා ජයගත්තා කියලා හිතන්නේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් මාර්ගයේ ගමන් කරලා ධර්මය අවබෝධ කරගෙන ජය ගන්න මාර්ගයක් මිසක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ධර්මයේ දායාද කරගෙන ලබන ප්‍රතිඵලයක් මිසක් මේ ආමිසේ මෙච්චර තියෙනවා මෙච්චර සල්ලි තියෙනවා අර භික්ෂුවට දැන් මෙච්චර ආයතන තියෙනවා මෙච්චර සල්ලි තියෙනවා මෙච්චර කෝටිපති කෙනෙක් කියලා ඒ පැත්තෙන්
බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ කියලා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට දෙන අවවාදේ තමයි ධර්මයේ දායාද කරගන්න කියනවා. ආමිෂේ දායාද කරගන්න එපා කියලා. ඒ නිසා මේක භික්ෂූන් ඉලක්ක කරගෙන දේශනා කරපු දේශනාවක්. නමුත් ගිහියන් හැටියට ඔබටත් මේක ගලප ගන්න ඕනේ. එතකොට ඔබේ ජීවිතය තුලත් ඔබ හිතන්න ගිහි ශ්‍රාවකෙක් හැටියට ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබත් අයිති. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට අයිති. එතකොට ඔබ සතුටු වෙන්න ඕනේ. මට මෙච්චර යාන වාහන තියෙනවා, මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා, අපේ දරුවෝ මේ වගේ ඉහළ රටවල් වල ඉන්නේ, අපේ දරුවන්ට මෙච්චර සල්ලි තියෙනවා කියලා ඒවෙන් සතුටු වෙන්නේ නැතුව අපි මේ විදිහේ සීලවන්ත පිරිසක්, අපි මේ විදිහේ ධර්මීය අනුගමනය කරන පිරිසක්, අපි මේ වගේ බණ භාවනා කරගන්න පිරිසක්, අපි නම් කොයි වෙලේ මරුණා සුගතියමයි. අන්න ඒ විදිහට තමන්ට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය දිහා බලලා මට මේ ධර්මයෙන් පිහිටක් වුණා, මම මේ ධර්මයේ තුල පිහිටියා, මම නම් ධර්මයෙන් දියුණු වෙච්ච කෙනෙක්මයි කියලා තමා තුලින් බලලා සතුටු වෙන්න. අන්න ඒ කෙනා මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ දායාද කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ භෝග සම්පත් වලින් හරි හම්බ කරලා ගොඩනගා ගන්න භෝග සම්පත් වලින් පමණක් සතුට ලබන්නේ නැතුව ආධ්‍යාත්මිකව සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ධර්මයේ දියුණු කරගෙන ධර්මයෙන් සතුටු වෙන්න මහන්සි ගන්න. ඉතින් එහෙමනම් මේ පින්වත් හැම දිනාටම ධර්මයේම දායාද කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීපු දායාදේ තමයි මේ ධර්මය. උන්වහන්සේගේ මේ උතුම් ධර්මයේ ධර්මස්කන්ධය 84000ක ධර්මස්කන්ධයක් අද මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඒ උතුම් පිරිසිදු ධර්මයේ දායාද කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ හිමිකරුවෙක් බවට පත් වෙලා සීලාදී ගුණධර්ම දියුණු කරගනිමින් මමත් ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානෙ ඔබ හැම කෙනෙක්ම ඇති කරගන්න. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා.